හොඳයි මහත්මිය තම කවණ ඉදිරිපත් කරනවා. නමස්කාර වේවා ඔබ වහන්සේට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ධර්ම කරුණු මෙනෙහි කරන්න ඕනේ කියලා දැනගැනීමක් ආවා. අමතහන ගන්න ඕනේ. ඒකත් උපදේශයක්. මම බණ අහන්න ඕනේ. ධර්ම කරුණු මෙනෙහි මම බණ ධර්ම කරුණු අමතහනේම රැඳී සිටිය යුතුයි කියලා දැන ගැනීමක්. මම බණ ධර්ම මම බණ පෙරදැරීමක් මම ද පෙරදැරීමක් එපමණයි සම්හංස. කාලේ කොහොමද? විනාඩි කමාරක් පමණ. මොකක්ද දින අවබෝධය? අවබෝධය ස්වාමීන් වහන්සේ උපදේශයට අනුගත වුණා කියලා. උපදේශයට අනුගත වුණා කියලා අවබෝධයක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද සාක්ෂි? පළවෙනි දැන ගැනීම ධර්ම කරුණු මෙනෙහි කරන්න ඕනේ. එතකොට එතෙන්දී නැවත ධර්ම කරුණු මෙනෙහි කරන්න ඕනේ කියන දැන ගැනීම කමඨහණින් විදර්ශනා ලක් කරන්න ඕනේ කියලා දැන ගැනීමක් තියෙනවා. එතකොට කමඨහණක් ගන්න ඕනේ කියලා දැන ගැනීමක් තියෙනවා. එතකොට මම බණ අහන්න ඕනේ. මම බණ අහන්න ඕනේ. ධර්ම කරුණු මම බණ කමඨහණේව රැඳී සිටිය යුතුයි කියලා දැන ගැනීමක් ආවා. එතකොට එතෙන්දී වෙරදැරීමක් ආවා. මම බණ මම ධර්ම මම කමඨහන ඉදිරිපත් කිරීමනේ කරන්නේ. එහෙමයි සම්. උපදේශයට අනුගත වුණා කියලා තමයි අවබෝධයක් තියෙනවා කිය ඒකට අදාළ සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අර මුලින්ම පළවෙනි දැන ගැනීම ධර්ම කරුණු මෙනෙහි කරන්න ඕනේ. එතෙන්දී දැන ගැනීමක් තියෙනවා කමඨහනක් ගන්න ඕනේ. මම බණ අහන්න ඕනේ. ඒකත් එතෙන්දී තමයි උපදේශයට අනුගත වුණා කියලා ඒ දිගටම මේ කමඨහනින් පළවෙනි දැන ගැනීම විදර්ශනාවට ලක් වුණා. මොකද උපදේශය අනුගත වෙච්ච? උපදේශය පළවෙනි දැන ගැනීම කමඨහනින් විදර්ශනාවට ලක් කරන්න ඕනේ. පළවෙනි දැන ගැනීම කමඨහන විදර්ශනාවට ලක් කරන්න ඕන කියන එක. එහෙමයි සම්මානස්. ඊගො මහත්මයා කියනවා දැන ගැනීමක් කියලා. උපදේශයක් කරන්න ඕන. ඒක මට සමනස දැන ගැනීමක් කියලා නෙවෙයි අර ධර්ම කරුණු මෙනෙහි කරන්න ඕනේ කියනකොටම ඇතුළතින් ඒක දැන ගැනීමක් ඒක ආවා. උපදේශයක් කියලාත් ඒක ආවා. කමඨහනක් ගන්න ඕනේ කියන එකත් උපදේශයක් කියලා එතෙන් දැන ගැනීමක් තියෙනවා සම්හාස. ඇතුළතින් ඒක කියන්නේ දැන ගැනීමක් කියන්නේ අර මම බණ අහන්න ඕනේ කියන්නේ ඉස්සෙල්ලා තමයි ඒ ටික කියන්නේ
වාහන නතර වුණා. නෑ ස්වාමීන් වහන්සේ එතනින් ඒ ටික තමයි ආවේ. ඒක කොහොමද විස්තර කරන්න කියලා මේ ඒ කියන්නේ අත්දැක්ක දේ අත්දැක්ක ආකාරයටම ඉදිරිපත් කිරීම සිද්ධ වුණා ස්වාමීන් වහන්සේ. එතෙන්දී දැන් මොකද ගන්න දෙන පාඩම? ස්වාමීන් වහන්සේ දැන් අර අවබෝධය උපදේශයට අනුගත වුණා කියලා කිව්වට එතන විදර්ශනාවට ලක් වුණා කියන එක තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක මට විස්තර කරන්න. දර්ශනා ගැන දැන් අහලා දෙන ගන්න තියෙන උපදේශය මේ පාඩම මොකක්ද කියලා. තවදුරටත් උපදේශයට අනුගත වෙන්න කියන එක. තවදුරටත් උපදේශයට අනුගත වෙන්න ඕන කියන්නේ. එහෙමයි. මොකද අනුගත වෙන්න ඕන උපදේශය? සම්නස් ධර්ම කරුණු මෙනෙහි කරන්න ඕනේ කියන දැනගැනීමක් න්යාවි. එතෙන්දී සම්නස් මම ඒක ක්‍රියාවක් හැටියට කරන්න ගියේ නෑ. ධර්ම කරුණු මෙනෙහි කරන්න ඕනේ කියන එක කමටහනක් ගන්න ඕනේ කියලා තමයි එතනින් ආවේ සම්නස්. ඊට පස්සේ මම බණ අහන්න ඕනේ කියලා ඒ පළවෙනි දැනගැනීම කමටහනත් සමග විදර්ශනාවට ලක් වුණා කියන එක තමයි අවබෝධය. අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන්නේ වට. තවදුරටත් උපදේශයටම අනුගත වෙන්න ඕන කියලා මොකක්ද අනුගත වෙන්න ඕන උපදේශය කියලා දැන් අහන්නේ. සෑම දැනගැනීමකදීම කමඨහන්ට අනුගත වීමට වෙරදැරීමට වෙත දරන්නේ. දැන් ওই උපදේශය මෙතෙක් වෙලා කොහෙද තියුනේ? ඒකත් තිබුණා ස්වාමීන් වහන්සේ. ඒක මම ඊට පස්සේ අර අන්තිම හරියේදී තමයි ඒක දැනගැනීමක් හැටියට කිව්වේ. සෑම දැනගැනීමකදීම. දැන් මේ දවස්වල ධර්ම කරුණු මෙනෙහි කිරීම ඔයාලට සිද්ධවන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම ධර්ම කරුණු ගොනුගත කිරීම කරනවා. ධර්ම කරුණු මෙනෙහි කිරීමත් කරනවා. එන සෑම සිතුවිල්ලක් එනකොටම එතනින් නතර වෙනවා. අර සිතුවිල්ල ලැබුණ තැනින්ම නතර වීම තමයි සිද්ධ වුනේ. ඒ ටික දිගටම මේ ඊයේ දවසේ අද දවසේ ඒකට 8 වතාවක් විතර සිද්ධ වුණා ස්වාමීන් වහන්සේ. පැයකට 12 වතාවක් නම් සිද්ධ වුණේ නැහැ. මොකද ධර්ම කරුණු ගොනුගත කිරීම සිද්ධ වුණා වැඩිපුර. ධර්ම කරුණු ගොනුගත කිරීම කියලා මොකද කරන්නේ? ධර්ම කරුණු ගොනුගත කිරීම කියලා ධර්ම කරුණු පොතේ ලියුවා ස්වාමීන් වහන්සේ. ධර්ම කරුණු පොතේ ලියුවා. එහෙමයි. මොන ලියුව ධර්ම කරුණු? උපදේශ ආපු ඒවා සියල්ලම දැන් මම ඉන්නකොට මට උපදේශයක්
කියලා ආවනම් ඒ හැම උපදේශයක්ම ලිව්වා. මුලින්ම අර එදා මට මුලින්ම දවසේ දීපු උපදේශයට අනුගත වීමට දීපු උපදේශ ටික තමයි මුලින්ම ලිව්වේ. ඊට පස්සේ එන සෑම උපදේශයක්ම පොතේ ලිව්වා. ඔව් පොතේ උපදේශ ටික පොතේ ලියන එකට තමයි ධර්ම කරුණු මෙනෙහි කිරීම ධර්ම කරුණු ගුණගත කිරීම කියලා කියන්නේ. ගුණගත කරනවා කියලා පොත ලිව්වා. ඊට අමතරව පොත ස්වාමිනාංශගේ දා උපදේශයක් ලැබුණාට මට දැන් ධර්ම කරුණු ගුණගත කරපේවා කියවන්න ඒක තමා තුළ සිද්ධ වෙනවද කියලා පරීක්ෂා කරලා බලපු එක තමයි කරේ අර ධර්ම කරුණු මෙනෙහි කිරීම තුලින්. ධර්ම කරුණු ගුණගත කිරීම ඔය පොතන රත්තු කරන එක ධර්ම කරුණු ගුණගත කිරීම කියන එක කොයි බණවලදී ඇහිලා තියෙන්නේ? ඒ කොයි එහෙම කියප බණක් කොහේ හරි තියෙනවද? ස්වාමිනාංශ මට එදා දුන්න උපදේශේ කිව්වේ පොතක් අරගෙන ධර්ම කරුණු ටික ලියන්න කියලා. පොතක් අරගෙන ධර්ම කරුණු ලියන්න කියපුවේ කියලා ඒ කිව්වද මේක ධර්ම කරුණු ගුණගත කිරීමයි කරන්න කියලා? එහෙම කිව්වද? නෑ එහෙම කිව්වේ නැහැ. දැන් මන්නේ අතින් ප්‍රකාශනේ ධර්ම කරුණු ගුණගත කරා කියන එක. ඒක තමයි නෝනේ දැන් මේ ධර්මයේ කියන එක මේ අපිට ඕන විදිහට සෙල්ලම් කරන්න පුළුවන් જાතියක් නේ ධර්මයේ කියලා කියන්නේ ධර්මයේ අපිට කොහෙන් හරි ඇහිච්ච ධර්මයේ අපිට ඒක වෙනස් කරන්න කියන්න බෑ. ධර්ම කරුණු ගුණගත කිරීම කියන්නේ වෙනම තවත් කමටහනක් ඒක. ඒක ඊට පස්සේ සාකච්ඡා කළා දින ඕනෝනේ ඒවා ඇහිලා තියෙන තරම්. පළවෙනි වුණසුමන්තිකාරයේ තුන්වෙනි කොටස. ධර්ම කරුණු මෙනෙහි කිරීම කියන්නේ දෙවෙනි එක ධර්ම කරුණු ගුණගත කිරීම කියන්නේ තුන්වෙනි එක. ඒක ඒකාලේ වැඩසටහන් කරන අවස්ථාවලදී ඒක කණ්ඩායමත් එක්ක කරලත් ඇති අවස්ථාවක දෙකක්. ඒක එක වෙනම මේ කමඨහනක් ඒක. ඒක ධර්ම කරුණු මෙනෙහි කිරීම කියන්නේ කමඨහනක් වගේ. ධර්ම කරුණු ගුණගත කිරීම කියන්නේ කමඨහනක්. ඒ හතරවෙනි එක ප්‍රශ්නාර්ථයෙන් අහන්නේ කමඨහනක් වෙනම. ධර්ම කරුණු ගුණගත කිරීමයි පොත නඩත්තු කිරීම අතර වෙනම සම්බන්ධය මේ රුජු සම්බන්ධයක් නැහැ. දැන් පහුගිය දවස්වල ওই දිනු කමඨහන් දුන්න අවස්ථාවේදී සමහර අය කමඨහන් වල කියලාදී ඔක හරියට පොත නඩත්තු කිරීම හරියට කරගෙන ගියොත් එහෙම ධර්ම කරුණු ගුණගත කිරීමේ පැත්තට ඔය යම්කිසි ආකාරයකට ආසන්නයට ගෙනියන්න පුළුවන් කියලා. ධර්ම කරුණු ගුණගත කිරීම කියන එක පොත නඩත්තු කිරීමෙන් කරන්න බෑ තව කොටස් තියෙනකට. ඉන්සා ඔය ධර්මයේ පිළිබඳව තිබෙනා වූ ඔය නිර්වචන දාන එක තමයි ඔය ගුණවල තියෙන ගැටලු තමයි. විශාල ගැටලුවක් නේ ඒකයි. මොකක් හරි වෙච්ච එකට විදර්ශනා වුණායි අරක වුණායි මේක වුණායි උපදේශය ආවයි කියලා කියමු. එහෙම නිර්වචන අයින් කරන්න යන ගමනේදී නිර්වචන නැවත නැවත ඇතුළත් කිරීම තමයි තමන් ගමන ප්‍රමාද කරන්නේ. සංසාරයෙන් ඈතර වෙන්න තියෙන්නේ අපිට නිර්වචන ඉවත් කරගන්න එකයි. මේ සංසාරේ පුරාට අපි එකතු කරගෙන ඇවිල්ලා තිබෙන්නා වූ එකතු කරගෙන යන සංසාරේ පුරාට එකතු කරගෙන ආපුවා විභවයේදී අපිට මේ මොකද බලපාන්නේ මේ විදියට වෙයි හරහා ඇති වෙලා තිබෙන්නා වූ මේ භවය තුල එකතු කරගත්තා වූ දැන ගැනීම ටික. මේ තොරතුරු ටික තමයි මේ ගැටලු තියෙන්නේ. ওই තොරතුරු ටික තමයි අපි දැන් මේ අත්දකින්න හදන්නේ. තොරතුරු අත්දකින්න හදන වෙලාව තව තොරතුරු එකට එකතු කරනවා කියලා කියන්නේ හරියට කැලේ සුද්ධ කරන වෙලාවේදී කැලේ සුද්ධ කරන උදැල්ලා අරගෙන අනිත් පැත්තෙන් මේ තනකොළ ඇට හිටවගෙන යනවා. මේ උදැල්ල සුද්ධ කරලා යන තනකොළ ඇට හිටවගෙන ගියා. සුද්ධ කරගෙන යනවා තනකොළ හිටවන්නේ නැතුව. ඒක උතන ඔය තියෙන මේ නිර්වචන වලට යන මට්ටම දැන් කොච්චර ගුවත් ඔය නෝනලා එක එකත් මේ භාවනා කරන්නේ උන්. ඒකට අනුගත වෙන්නේ නැහැ. අනුගත නොවි අර කියන එක Tamanට ඕන විදිහට තේරුම් අරගෙන ඒක නිර්වචන දාලා යහරා කරන්න හදලා. ඒක තමයි උතන තිබෙනා වූ ගමන ප්‍රමාද වෙන්න මූලික හේතුව. ඒක නෝන දැන් එතකොට ඔය ඒ වගේ ඒවට අපි යනකොට භෞතිකව ඒ කියන්නේ භෞතික කියලා කියන්නේ මේ අටමස්නාර කියන එක නෙමෙයි සම්මුතික වශයෙන් අපිට දැන් වේලාවෙත් මොන හරි ලැබෙන දේ මේ ධර්මයට අදාළව ලැබෙන තොරතුරු Tamanට ඕන නිර්වචනයකට දාලා ඒ හරහා ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේම Taman ඒතර භාවනා වේලාවේදීත් ඒ ක්‍රියාත්මක වීම ඒ ආකාරයෙන් සිද්ධ වෙති දෙන පණිවිඩයක් දෙන්නේ පාඩමක් උගන්වන්න. මෙන්න මෙහෙම තමයි මේක වෙන්න ඕනේ. ඉතින් භාවනාවට ගිය හැටිම යා කමට මේ හදන මේ නිර්වචන. ඉතින් නිර්වචන හදලා ඉල දැන් කියනවා මේ උපදේශයටම අනුගත උනායි කියලා මට අවබෝධ වුණා. උපදේශයටම අනුගත උනේ අවබෝධුනේ කොහොමද කියලා අහුවම. ඉතින් කියනවා මේ ධර්ම කරුණු මෙනෙහි කරන්න ඕනේ කියලා ආවා. කමඨහන ගන්න ඕනේ කියලා ආවා. මේ කියනකොට කියන්නේ මේවා දැන ගැනීම කියලා.
ඒක දැන ගැනීම කියලා ප්‍රකාශනය කරලම කියනවා. ඒක තමයි උපදේශය. උපදේශය එතන එඩිපිට තියෙනවනේ වචනේ අර්ථයෙන් එතන තියෙනවා. කමඨාන ගන්න ඕනේ කියන්නේ උපදේශයක් එතන තියෙන දැන ගැනීම තියෙනම අර්ථයෙන් තියෙන්නේ. ඒක උපදේශයක් වෙන එක දැන ගැනීමක්. එහෙම නැත්නම් ඒ තියෙන එක අපි උපදේශයක් විදිහට ගන්නවනේ. ඉතින් බච් ගන්න ඕනයි කියන එකත් උපදේශයක් විදිහට ගන්න වෙනවා. නිදා ගන්න ඕනයි කියන එකත් උපදේශයක් විදිහට ගන්න වෙනවා. මොකද එතන තියෙන වචන ටික. එනවා කියන එක. එහෙමයි සමහරවිට එතන ඒක තමයි මම මේ අද කමටහන් දුන්නේ මම කරන විදිහ හරිද කියලා බලන්න. මේ එතකොට සාවින්නාංශ දැන් අපි දැන් එදා මට දුන්නේ උපදේශයට සෑම දැනගෙන පොතක ලියලා ධර්ම කරුණු ටික නැවත නැවත මෙනෙහි කරන්න කියලානේ කිව්වේ. පොතක ලියලා නැවත නැවත මෙනෙහි කරන්න කිව්වේ ඒක නෝන උපදේශයක්. දවනෝන කියන වැඩේ මම කරා කියලා. එහෙම. ඒකේ තෝර දැන ගැනීමක්ද ඒ අදාළ කාර්ය සිද්ධ වෙච්ච එකක්ද? අදාළ කාර්ය සිද්ධ වෙච්ච එකක්. ඒක නෙමෙයි උපදේශය එතකොට. එහෙම. ඉතින් අදාළ කාර්ය සිද්ධ වෙච්ච එක එතන උපදේශය විදිහට තියෙනවනේ. ඉතින් මෙතනදිත් ඒක වෙන්නේ උපදේශය. මෙතෙන් දාපු තොරතුරේ තිබෙනා වූ දැන ගැනීමේ තිබෙනා වචන ටික වෙන්නේ විදියක් නැහැ උපදේශය. ඉතින් ඒක තමයි අර වැඩි භෞතිකව කරන්න කියලා කිව්වා. ඊයේ පෙරද ඔන්න විස්තර කරා හොඳටම කාගේ හරි කමටහනකදී ඒක බොහෝට YouTube එකට ගියාද කොහෙද? ඇහුවද? ඇහුණාද ඒක? ඇහුවද? මම දැක්ක සාවින්නාංශ මම අද කමටහන දීලා අහනවා කියලා හිතුවා ඒක. ඔය ඊයේ පෙරද ගියේ කමටහන ගියේ නැහැ ගොඩක් කාලෙම ඊයේ පෙර එකක් දෙකක් ගියා. එකක් දෙකක් දුවද කියන්නේ. ඔය දෙවෙනි එක ගියෙත් ඔය හේතු නිසා තමයි YouTube එකට ගියෙත් නැත්නම් ඒ කමඨානේ දෙයක් නැහැ. කමඨාන කොටසුත් අයින් කළා YouTube එකට ගිහලා තිනවා. ඒක නිසා ඒ ටික විස්තර කරා සම්පූර්ණයෙන්ම ධර්මයෙන් වෙන්නේ මොකද්ද කියලා අපි නෝන මේ උඩුගම් බලා යන්න හදන ගමනක් මේක. අපි මේ සම්මුතික වශයෙන් gedara කැමු වෙන එකයි, බත් කන එකයි, නිදා ගන්න එකයි කරන වැඩේ කොල්ල නිවනේ මේ භාවනාවත් ඒ විදිහට උණු කරලා මේකෙන් අපිට නිවනක් හොයාගන්න බෑ. ඒතකොට සංසාරේ හොයන්නේ අපි. නිවන හොයන්නම් ඒකේ අනිත් පැත්ත කරන්න ඕනේ. ඒ අනිත් පැත්ත කරන්න හුරු කරන්න තමයි පොත නඩත්තු කරන්න කියලා තියෙන්නේ. ඉතින් පොත නඩත්තු කිරීමෙන්ම තමන් මේ වැඩේ කළා වැඩේ කරපු එක උපදේශ විදියට තමන්ට එතනින් දැන් ලැබිලා තියෙනවනේ. ඉතින් මෙතෙන්දි අවබෝධ වෙච්ච එක විදියට ඒකනේ පෙන්눔 කරන්න වෙන්නේ තමන්. මෙතෙන්දි මොකද උනේ කියලා එතකොට කියන්න වෙන්නේ. මෙතන වෙලා තියෙන දැනගැනීම් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අවබෝධ වෙන්න ඕනේ නේකනේ. දැනගැනීමේ එක දැනගැනීමකට වටිනාකමක් දෙනවා අනිත් දැනගැනීමකට වටිනාකමක් නැතුව යනවා ඊට පස්සේ කියනවා මේක මෙහෙම වුණා මේක මෙහෙම වුණා ඉතින් කවණාන් එකක් ඉදිරිපත් වෙනවා සාකච්ඡා කරනවා තව එකක් ඉදිරිපත් කරනවා තව ප්‍රශ්නයක් අහනවා තව එකක් විස්තර කරනවා ඒකෝතර භාවනාවේ නෙමෙයි නෝන ගැටලුව තියෙන්නේ එතන තමන් අර නිර්වචනයක් හදන එකේ ගැටලුවයි තියෙන්නේ වෙච්ච දේ ප්‍රකාශ වෙන්නේ නැහැ එතකොට ඒතකොට අවබෝධ වුණේ මොකද්ද කියන එකට අදාළ උපදේශය මොකද්ද කියලා අහනකොට ප්‍රශ්නේ අහනකොට තමයි පොඩ්ඩක් තේරුම් ගන්න එපාය. ඇයි මෙහෙම ප්‍රශ්නයක් අහන්නේ කියලා. හරියට ඕනෝන උත්තර දෙන්නේ මේ ස්වාමීන් වහන්සේ නොදැනුවත්තු මේ ප්‍රශ්නේ අහනවා වගේ. මොකද්ද උපදේශය කියලා අහනකොට කමඨාන ගන්න ඕනයි කියන එක උපදේශය කියලා කියනවා. ඉතින් ස්වාමීන් වහන්සේ ඒක නොදන්න බවට නොදන්න නිසා ඔබ වහන්සේට තේරෙන්නේ නැති නිසා තමයි මම මේක පෙන්වන්නේ කියලා අර්ථයෙන් ඒක කියන්නේ දැන් මෙතන. නැත්නම් ඒක උපදේශය කියලා ස්වාමීන් වහන්සේ බාර ගන්නවා නම් උනෝණන් ආහි ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්නේ දෙයක් නැහැ ඒකට අදාළව. ඒක තේරුම් ගන්න එපායි. අන්න එතකොට තමයි අහුවෙන මොකද්ද උපදේශය කියලා මට මෙන්න මොකක් හරි තමයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. එතකොට අන්න උපදේශය මොකද්ද කියලා තමයි හොයනවා සර්ච් කරනවා. අන්න එහෙම සර්ච් කරාම උපදේශය හම්බ වෙන්න පුළුවන් තමයි. මේ කටපාඩම් කරනවා වගේ ගිරව් කරනවා කියනවා වගේ අර පොඩි ළමයි මේ අකුරු පාඩම් කරනවා වගේ නෝන අපි නිවනක් හොයනකොට හරියන්නේ නැහැ. හැබැයි ওই තමන්ගේ තිබෙනව කෙලස් මට්ටමත් එක ඒක තින්දාවෙට පටන් ගන්න වෙන්නේ. ඔය පටන් අරගෙන දැන් වෙනකොට ඔය අත්දැකීම් ලැබෙනකොට ඌට වඩා තමන්ට ඒ තමන්ගේ ඔය සාමාන්‍ය අපි කියන්නේ මැචියුරිටි එකක් තියෙනවා කියලා කියන්නේ. යමක් කරනකොට එන මැචියුරිටි එකක් තියෙනවානේ. by working experience එකක් තියෙනවානේ. අන්නේ experience එක. අන්න ඒක තමයි පාවිච්චි කරන්නේ. ඒක පාවිච්චි වෙන්නේ නැවත. ඒක පාවිච්චි නොවන හේතුව මොකද? අර පොත නඩත්තු කරන්න දීලා තිබෙන උපදේශ ටික හරියටම ක්‍රියාත්මක නොවන නිසා. දැන් පොතේ කොච්චර උපදේශ ලියලා තියෙනවද?
දැනට 100කට වැඩි ස්වාමීන් වහන්සේ. 100කට වැඩි. 109ක්. පොත නඩත්තු කරන්න ඕනයි කියන එකට අදාළ උපදේශ වලින් පටන් ගත්තා කියලා කිව්වේ. එහෙමයි. ඒකේ ඒ පොත නඩත්තු කරන්න ඕනයි කියන අදාළ උපදේශ කීයක් ආවද එතන? එතන ස්වාමීන් වහන්සේ උපදේශ 38ක් ආවා. පොත නඩත්තු කරන්නේ කොහොමද කියන එකට අදාළව පොත නඩත්තු කිරීමට සාපේක්ෂව කෙරෙන්නා වූ කාර්යයන් උපදේශ ටිකට අදාළව උපදේශ 38ක් ඇවිල්ලා තියෙනවා. එහෙමයි සර්. ඔය එහෙම නැති ඒක සෑහෙන මේ ප්‍රවර්ධනයක් තියෙනවා. ඒ කියන්නේ 38ක් ආවනම් ඉතින් ඒක කියන්නේ උපදේශ හරිද වැරදි කියන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් මේ 38ක් ආවනම් දැන් අර මෑනියුද කොයි ලියලා ගන්න දෙවලදී ලිස්ට් එකක් 20ක් දුවද ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ කියන්නේ 38ක් ආවයි කියලා කියන්නේ ඕකේ තව උපදේශ තියෙනවා. ඕකේ 100ක් විතර කිට්ටු වෙනවා. අවමාස. මොකද 38ක් ආවයි කියලා කියන්නේ ඔය තමන්ගේ සංසාරයෙන් ඈතර වීමේ ගමනට ඒක සෑහෙන ප්‍රමාණවත්. ඒක 38ක් ආවනම් ඔක්කොම 109 කියන එක හැබැයි පිළිගන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද ඒක එහෙනම් ඉතින් 4500ක්වත් වෙන්න ඕන. ඒක කිව්ව නිසා මේක ඇතුලේ උපදේශ සත්‍යයක් ඇති කියලා තමයි ඔය හොයන්නේ. ඉතින් අනිත් ඒවා ඇතුලේ ඒ තියුවේ නැති නිසා ඒක හොයන්නේ. ඒ හැම උපදේශයක් ඇතුලේම උපදේශ රාශියක් තියෙනවා. ඒතොර අන්නේ උපදේශ දැන් මේ පොත නඩත්තු කිරීම දවසට කීපාරක් සිද්ධ වෙනවද? හැම පැයකටම සැරයක් ඒක සිද්ධ වුණා ස්වාමීන්. හැම පැයකටම සැරයක් පොත නඩත්තු කිරීම සිද්ධ වෙනවා. එහෙමයි. ඒතොර දැන් උපදේශය තමන්ට ලැබුණොත් සෙනෙන් මොකක් හරි කාර්යයක් කරගෙන ඉන්නලාදී ඒ වෙලාවේ මොකද්ද වෙන්නේ ඒ උපදේශයට? ඒක ඒ වෙලෙම කොළගහන්න ලියාගෙන ඇවිල්ලා පොතේ ලියනවා ඊට පස්සේ. ඒ කියන්නේ ඒක ඒ වෙලෙම කොළගහලා ලියවීම සඳහා අවශ්‍ය උපකරණ ටික තමන්ගේ සූදානම්ෙන් තියෙන ඕනලා. පෑනකුයි කොළේකුයි අරගෙන ඒ වෙලෙම ලියනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ කුස්සිය හිටියත් පෑනකුයි කොළේකුයි අරන් ලියනවා. එහෙමයි. වැසිකිලි හිටියොත් මනං ආන්නේ. අන්නේ ඒක තමයි එතනත් උපදේශයක් තියෙන එතකොට. ඊනම් ගමන් ඉන්න කොතනදී හරි ඒක ලියෙවෙන්න මොකක් හරි උපකරණයක් හරි මොකක් හරි ක්‍රමයක් තමන්ලා තියෙන්න ඕන කියලා ඒකත් උපදේශයක් ඒතකොට. ඒ කියන්නේ පැයකට සැරයක් ලියවෙනවා නම් මොකක් හරි උපදේශයක් ආපු වෙලාවේදී ඒක ඒවලම ලියන මට්ටමයි කියලා කියන්නේ ඒක සෑහෙන මට්ටමකට කෙරලා තියෙන හැබැයි. ඒක සෑහෙන මට්ටමකට කෙරුණා නම් සමහරවිට ඒක මම ලියලා තියෙනවා එතන. උපදේශයක් හැටියට ලිව්වා ඒක මොනියම් කාර්යයක හොයන්න ආයත ධර්ම කරුණක් වෙනවොත් ඒ වෙලේම පොතේ ලියන්න. ඒක තමයි නෝන දැන් එතන දැන් යන්නේ ඒ උපදේශ ටික ඒතකොට ඒ පොත නඩත්තු කිරීමේදී උපදේශ ටික ක්‍රියාත්මක වීමනේ තවන් අත්දැකලා තින්නේ ඒතකොට. ඒතකොට ඒ අත්දැකීමයි මේ භාවනාවේ ඔය ධර්ම කරුණ මෙහෙ කරන්න ඕනයි කියලා එතනට ආපු අවස්ථාවට ඇයි එතෙන්දී ඒ අත්දැකීමේ හේතුප්‍රත්‍ය ආදාහාර Tamanට පිළිතුරු සපයන්න බැරි වෙන්නේ. පිළිතුරු සපෙන්නේ නැත්තේ Tamanගේ. මොකද අවබෝධ වුණේ කියලා අහනකොට එතනදී උත්තර දෙන්න ඕන එකනේ ඒ විදිහට එතකොට. මේ කියන්නේ තේරෙනවද? ඒකෙන් මට පොඩ්ඩක් අපහැදිලි ස්වාමීන් වහන්සේ. දැන් නෝන දැන් ඔය පොත නඩත්තු කරන්න කාර්ය දීලා තියෙන එක එක උපදේශය දැන් මොකක් හරි දැනගැනීමක් ආවොත් ඒ වෙලාවේදී එක පොතක ලියන්න ඕන. කොලේක හරි ලියා ගන්න ඕන කියලා. එහෙමයි. ඉතින් එහෙනම් ඒකේ කටපාඩම් කරලා ඒ වචන ටික කියවන එක නෙමෙයි නෝන කරලා තින්නේ. ඒ වැඩේ කරලා තියෙනවා නේ විදිහට. සම්මුතික වශයෙන් තමන්ගේ භාෂාවෙන් කියනවා නම් භෞතිකව කරලා තියෙනවනේ වැඩේ. එහෙමයි. උපදේශයක් කියලා කියන්නේ ඒකනේ. එතකොට උපදේශයක් කියලා කියන්නේ අපි කටපාඩම් කරනවා කියන එක නෙමෙයිනේ. වචනේ අර්ථය අරගෙන ඒක ගැන කල්පනා කරන එක නෙමෙයිනේ. උපදේශය කියන්නේ ඒ වැඩේ කෙරෙන්න ඕනේ. සෑම දැනගැනීමකදීම කමඨාණ්ඩ අනුගිපීමට වෙරදැරීම කෙරෙන්න ඕනේ. ඒකනේ උපදේශය. එහෙමයි. එහෙමයි. ඒකට සෑම දැනගැනීමම මම කියන ඒ කතන්දරේ නෙමෙයි ඕනේ එතකොට. පැහැදිලි ස්වාමීන් වහන්සේ. දැන් තමයි ඒක අවබෝධ. එහෙනම් ඒක තමන් අත්දැකලා තින්නේ ඒකනේ එතකොට. ඒ වෙලාවේදී මොකද්ද ක්‍රියාවලිය අත්දැකලා තින්නේ? මෙයා දැනගැනීමෙන් ලයිස්තුවක් හදලා දෙනවා. ඒකනේ තමන් ඇත්ත අත්දැකීම. දෙයකනේ මේ උතන ඇත්ත අත්දැකීම. එහෙමයි. ඔය නිර්වචන අයින් කරන එකනේ අත්දැකීම. එහෙමයි ස්වාමීන් වහන්සේ.
එනේ ඒකනේ අවබෝධ වෙන්න ඕන තමයි. උපදේශයට අනුගත වුණයි කියන එක නෙවෙයි අවබෝධ වෙන්න ඕන. උපදේශයට අනුගත වුණේ නැහැ කියන එක නේ අවබෝධ වෙන්න ඕන. ඒ තේරෙන්නද? එහෙමයි සවනාස. උපදේශයට අනුගත වුණා නම් එහෙම දැනගැනීම මාරු වෙවි ඉන්න බෑනේ. දැනගැනීමක් වෙනවා, තව දැනගැනීමක් වෙනවා, තව දැනගැනීමක් වෙනවා. දැන් වෙලා තින්නේ වචනේ අර්ථය අරගෙන තමන් අර්ථකථනය කරපේකනේ. භාවනා සිද්ධ වෙච්ච එක නෙවෙයි කියන්නේ. ඒතකොට වෙන එකක් නේ කියන්නේ. පැහැදිලිද? පැහැදිලි. භාවනාව සිද්ධ වුණේ තමන්ට ඒ වෙලාවේදී දීලා තියෙන උපදේශය ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම නැත්තට සිද්ධ වෙලා තියෙන්නේ. එහෙමයි. සෑම දැනගැනීමෙන් කමටහන අනුව වෙර දැරීමට වෙර දරන්න කියන එක කරගන්න බැරි ඉච්ච කෙන වෙලා තියෙන්නේ. ඒක තේරෙනවද? එහෙමයි සවනාස. ඉතින් එහෙනම් තමන් ඇයි කරගන්න පුළුවන් වුණා මං කෙරුවයි කියලා ඒක ප්‍රකාශ කරන්න බොරු කියන්නේ. එවතන බොරුවක් කිව්වයි කියන එක දැන් තේරෙනවද? වෙච්ච දේ නෙවෙයි ප්‍රකාශ කරේ. තේරෙනවද ඒක? එහෙමයි සවනාස. එතෙන්දී කියන්නේ අර උපදේශයේ ක්‍රියාත්මක වුණේ නැහැ. දැනගැනීම ඔස්සේ ගියා. අර එදා සිතුවිලි ඔස්සේ ගියා වගේම තමයි අදත් දැනගැනීම ඔස්සේ ගිහිල්ලා. ගැනීම ඔස්සේ ගියාද රොමයි කියලා ආයි නිර්වචනය කරන්න නෙවෙයි නෝන කියන්නේ. දැන් භාවනාවේ වෙච්ච දේ ඇයි ප්‍රකාශුනේ නැති කියලා විතර දැන් අහන්නේ. භාවනාවේ වෙච්ච දේ ප්‍රතිවිරුද්ධ පැත්ත ඇයි තමන් උපදේශ මේ අවබෝධ වුණයි කියලා උත්තර දුන්නේ ඇයිද කියලා යහන්නේ. ඒක කියන්නේ ඕනෝන කියන එක තමයි ඕනෝන කියන්නේ දැන් දැනගැනීම පස්සේනේ ගිහිලා තියෙන්නේ. එහෙමයි. ඉතින් දැනගැනීම පස්සේ ගියයි කියන එක දැන් වෙනකන් ඉන්නේ නැතුව ආරම්භයේදීම කියන්න බෑ. දැනගැනීම පස්සේ තමයි මං ගියේ කියලා. ඉතින් දැනගැනීම පස්සේ ගියාන උපදේශයට අනුගත උනේ නැහැ කියන එකේ අනිත් පැත්තේ තියෙනවනේ එතකොට. එහෙමයි සවනාස. ඒ කියන්නේ සෑම දැනගැනීමෙන් කමටහන් අනුගත වෙන වෙර දැරීම සිද්ධ වෙලා නැහැ. ඉතින් සිද්ධ වෙච්චලා නැති එකේදී සිද්ධ උණයි කියලා ඕන කියලා හරියන්නේ නැහැ නේ. සිද්ධුනේ නැති බව පිළිගන්නේ සිද්ධුනේ නැහැ කියලා අවබෝධ කරගන්න. එහෙමයි සවනාස. පැහැදිලි. නෝනා මේ ලෝක විශ්ව ධර්මතාවය වෙනස් කරන්න විශ්ව ධර්මතාවයට අපි ඇටැක් කරන්න යනව නෙමෙයි. විශ්ව ධර්මතාවය වෙනස් කරන්න බෑ. ඕන තියා බුදු කෙනෙකුට. බුදුහාමුදුරන්ට පුළුවන් වෙලා තියෙන්නේ රහතුන් වහන්සේලාට පුළුවන් වෙන්නේ විශ්ව ධර්මතාවය අත්දකින්න. ඒකයි භාවනාව කියන්නේ වෙන දේ බලාගෙන ඉන්න එක. ඉතින් වෙන දේ බලාගෙන ඉන්නේ වෙච්ච ආකාරයට ප්‍රකාශ කරා නම් ඉතින් යාට නිවන් දකින්නයි කියන එක සරලයි. ඉතින් අපි සංසාරේ කියලාත් අපි කරන්නේ ඒක අපිට හිතන අපි ඉල්ලපු දේ තමයි ලැබුණේ. බලාපොරොත්තු වෙච්ච දේ තමයි ලැබුණේ කියලා. අපි බලාපොරොත්තු දේ ලැබෙන්නේ නැහැ අනිත් පැත්ත ලැබෙන්නේ. ඉතින් ලැබිච්ච දේක නිසා බාහිර නොගෙන අලුතෙන් ආයෙ හොයනවා. ඉතින් සංසාරේ යන්නේ යන එකම භාවනාවේදී කියලා හරියන්නේ නැහැ කියලා දැන් තේරෙනවද? එහෙමයි සවනාස. එහෙනම් ඉතින් භාවනාවේ වෙන දේ දැක්ක දවසට නෝන ප්‍රශ්න විසඳෙනවා. ඉතින් ඕක ආයෙ අනිත් පැත්තට 100%ක් ඒ කියන්නේ 360ක් අංශක හැරෙන්න ඕන අනිත් පැත්තට. දැන් තේරෙනවද ඉතින් මොකද ගන්න තියෙන පාඩම කියලා? එහෙමයි සවනාස. මොකද ගන්න තියෙන පාඩම? උපදේශයටම අනුගත වෙන්න ඕනේ කියන එක. උපදේශයටම අනුගත වෙන්න ඕන කියන එක නෝන තමයි ඕනෝන දැන් උදායිදී ඉඳලා රැ වෙනකම් ඔය මෙච්චර කල් පටන් ගත්තා ඉඳලා කරන්නේ. ඔක කරන්න බැරි බව දැන් තේරෙන්නේ නැද්ද? ඉන උපදේශයට අනුගත වෙන්න නෙමෙයි කරන්න තියෙන්නේ. දීලා තියෙන උපදේශ ටික තමන් පාවිච්චි කරන්න උත්සාහ කරන එකයි කරන්න ඕනේ. වෙර දැරීමට වෙර දරන්න කියලා කියන්නේ ඕන උපදේශයට අනුගත වෙන්න කියලා කියන්නේ ඒකනේ. තමන් කරන්න උත්සාහ කරන්න ඕන. තමන් උත්සාහ කරනකොට වෙච්ච දේ මොකක්ද කියලා හරියට අත්දකින්න ඕන. උත්සාහ කරනවා කියන එක එකක් වෙච්ච දේ එකක්. ඒතකොට අත්දැකීම් දෙකක් තියෙනවා. මම උත්සාහ කරන්නේ මේකටයි මම උත්සාහ කරන්නේ මේකට උනාට සිද්ධ වෙන්නේ මේකයි.
ඒතකොට දැන් ඔය කමටහනට යන්න ඕන, කමටහනට යන්න ඕන මොකද්ද කියලා ඔය කිව්ව දේවල්. ඒතකොට මේ අත්දැකීම උතන ලේයර් දෙකකින් දකින්නේ. ඔය ස්ටේජ් දෙකකින් තියෙන්නේ ඔය දෙක. අන්න ඒක Tamanට තේරෙන්න ඕනේ. ඒතර මෙතන සිද්ධවන්නා උද්දේ කියන්නේ ඔය රූපයයි රූප සංඥාවයි දෙක අත්දකින්න තියෙන ඕනෝන ඊට පස්සේ අත්දැකලා ඔය විස්තර කරලා තියෙනවා. ඔය දැන් පහුගිය කමඨානත් එක්ක වෙලෙන් පස්සේ සාපේක්ෂව Tamanට තේරෙන්නේ Tamanගේ මේ භාවනා මට්ටම වෙනවොන්ට තේරෙන ආකාරයට ධනාත්මකව ගිහිල්ලා ඍණාත්මකව ගිහිල්ලා දැන් නැත්නම් එතන නතර වෙලා තියෙන්නේ. එතන නතර වෙලා තියෙන්නේ තාම. එතන නතර වෙලා නැහැ නෝන පහුගිය දවසේ කමනත් එක්ක වෙලෙම සාපේක්ෂව විශාල ප්‍රමාණයක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. දැන් ලොකු ජොලියකින් නේද ඉන්නේ මේ වෙනකොට. දැන් කමඨාන ඉදිරිපත් කරන්නේ බොහොම ලොකු ජොලියකින් නේද? කලකිරීමකින් නෙමෙයි කමඨාන ඉදිරිපත් කිරීම මැදි සම්බන්ධ වුණේ අද? නෑ. ලොකු ජොලියකින් ඉන්නේ? දැන් මේ මොහොතේ ඉන්නේ මේ සම්මානස මම හිතුවා දැන් අර පොත නඩත්තු කරන එක හරියට කරා කියලා. ඒක තමයි ඉතින් බොහොම ජොලියකින් තමයි ඉන්නේ ඔය. මේ වෙලාවේ ඉන්නේ බොහොම විශාල ජොලියක ඉන්නේ. මේ සාමාන්‍ය මෑත කාලේ නොලැබි ජොලියක් ඉන්නේ ඔය. එහෙම කියලා දැන් කියනවා අතන එක දැන් නතරලාලු. ඉතින් ඔන්න ඔක තමන්ව ගරහ ගන්න ආකාරය බලන්න. ඒක තමයි ඇත්ත අත්දැකීම. ඕක තමයි අපි ධානයගත වෙනවා කියන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඔන්න ඔය පොයින්ට් එක විතරයි කරන්න තියෙන්නේ. ඔය දැන් පොත නඩත්තු කිරීම සෑහෙන මට්ටමකට අල්ලලා දිනවා. ඕක හරියටම කන්ටිනියු කරන්න ඕන. කියන්නේ දවසේ පුළුවන් තරම් පැයකට ගදරයක් කරනවා කියන්න ඕන. ඔය නෝන්ඩ කර රාජකාරිය රමත් එක්ක ඔය කාර්යබහුලත් එක්ක. ඒක පැයට දරයක් කරා කියන දවස් 10කට ඒවා කරනවා නම් ඒ කියන්නේ ඕක විශාල මේ ප්‍රගතියක්. ඒ කියන්නේ සෑහෙන වේගයෙන් තමන්ගේ ගමන යන්න පුළුවන්. ඉතාලම ඉක්මනට තමන්ගේ ওই කාර්යයේ අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ විදිහට කරනවා නම්. ඒක හැබැයි විකලෙනිලා ඒ කාර්යය නතර කළා හරියන්නේ නැහැ. පොත නඩත්තු කිරිල්ල සම්මුදාම කෙරෙන්නේ නැහැ. පොත නඩත්තු කිරිල්ල කෙරෙන්නේ තමන්ට මේක අවබෝධ වෙනකම් විතරයි. ඊට පස්සේ ඔය පොත් වැඩක් නැහැ. ඔය පුච්චල දාන්න වෙනවා. දැන් ඒ නිසා උඩුගම්මලා යාමට නෝන අපි මේ වැඩේ හුරු කරන්න. එතකොට මේ වෙලාවේදී අපි කරන්නේ මොකද්ද? අනිත් සියලු දේවල් අතාරින්න පුළුවන් ද බැයිද කියලා අතෑරීම හුරු කරලා ඔය කරන්නේ. වෙන මුකුත් නෙමෙයි. ඒ නිසා මොනතරම් තමයි රාජකාරී බහුල වුණත් මොනතරම් ප්‍රශ්න තිබ්බත් වැසිකිලි ඉන්න ගමන් හරි ඒක තමන්ගේ අතේ ලියවෙන්න ක්‍රමය එතන ලියන්න ඕනයි කියන එක නෙමෙයි වැසිකිලි ඇතිනේ නාන ගමන් එක ලියන්න ඕනයි කියන එක නෙමෙයි. හැබැයි නාන ගමන් හරි මේක ලියන්න ඕන කියන ක්‍රමය තමන්ගේ ළඟ නැවත නැවත ක්‍රියාත්මක වෙනවා කියන අත්දැකීමට යන්න ඕනේ. તો නාන වේලාවේදී දැන ගැනීමක් ආවතින් උපදේශයක් විදියට තමන්ට නාල ඉවර වෙලා වතුර ටික අයින් කළා තමන්ට ඒක ලියන මට්ටමටපත් වෙනකන් ඒක තමන්ගේ ළඟ කරකවා ගැනීමේ ක්‍රමයක් සකස් කළ දෙන ධර්මයේ විසින්. අනිවාර්යෙන් බාත්රූම් එකේ ඉඳලා ඉල්ලා මේ හිලුවෙන් එළියට පැනලා ඒක ලියන්න ඕන වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ වෙලාවේ තිබෙනා මොකක් හරි අරගෙන බාත්රූම් එකේ මේ ටූත් පේස්ට් හරි බාත්රූම් එකේ බිත්ති ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කාලපරාසයේ තමයි පැය භාගයක් පැයක් වුණත් එයා ඒකම කරකව එයා තියාගෙන ඉන්න. ඒතකොට මොකද එයා තිබෙන ඡන්දය හරහා මේ අවශ්‍යතාව ඉෂ්ටකරනද එයා එතන හේතුප්‍රත්‍ය සකස් කරනවා. සකස් කළ ඉවරලා ටක් ගාලා ඉල්ල කොලයක් පැනක් අතර ගන්න පුළුවන් වෙච්ච මොහොතේදීම ටක් ගාලා තොරතුරු දෙවි. ඔන්න දැන් ඔක ලියා ගන්න කියලා. ඊක හරියට අපි කඩේට ගිහිල්ලා සීන් ටිකක් අරන් එනවා වගේ. අපි අරන් එන්නේ සීන් නෙමෙයි ගොට්ටන්නේ අරන් එන්නේ ඒක බෑග් එක ගන්නේ. මේ බෑග් එකේ නෙමෙයි අපි ගේන්නේ ගේ සීනි. ඉතින් සීන් තමයි ගෙදරට ගෙනල්ලා දෙන්නේ. ඒ වගේ ඒ දක්වා රඳවගෙන ඉන්නවා. ගෙදරට ආවට පස්සේ බෑග් එක ගලව වීසි කරලා එහෙම නැත්නම් පොලිතින් එක ගලව පැත්තකින් තියලා සීන් ටික භාජනයට දාගන්න. අන්න ඒක උතන වෙන්නේ. තේරෙනවද? තේරෙනවා සමහර. අන්නේ ප්‍රායෝගික අත්දැකීම නිතරන්තරයෙන් ලබන්න මොකක් හරි වුණොත් එමු උදේ වෙච්ච අත්දැකීමක් වෙන්න පුළුවන් සමහර තමන් කොහේ හරි ගමනක් ගිහින් ඉන්නලා වෙන්න පුළුවන්. ඊට කොමල ගෙදරක වෙන්න පුළුවන්. ඒක මොනම ආකාරයෙන් ලියා ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් හවසට හරි ඒක ලියන්න තොරතුරු තමන්ගේ ළඟට යාගෙන හලා දෙනවා. ඒක තමයි අපි නැවත මෙතන දෙන්නෙක් වැඩ කරනවා කියන්නේ. තමන් කාර්ය කරන එක්කෙනත් සුපර්වයිසර්ත් ඉන්නවා එතන. ඒක සුපර්වයිසර් වැඩිත් තමන් කරනවා මේ වැඩේ මේක ලිව්වද නැද්ද නෑ හරියනම් මේක ලියන්න ඕනේ. ඒකට ආයෙ ඒක රිමයින්ඩ් කරලා දෙනවා. මෙනෙහි කරනවා. මෙනෙහි කරලා දුන්නාම ආයි පාරක් යනවා. තාම හරි. එහෙනම් ලියන්න වෙලාවක් නෑ මට. හැබැයි ආයි රිමයින්ඩ් කරලා දෙනවා. ඒක හරියට වාහනේ අපි දුවනකොට රන් වෙනකොට අර තියෙන පෙට්‍රල් ටික හරි ඩීසල් ටික හරි ගෑස් කරලා දෙනවා වගේ.
පෙට්‍රල් වලින් වාහනේ දුවන්නේ ඩීසල් වලින් දුවන්නේ වාහනේ දුවන්නේ ගෑස් වලින්. ඒ ගෑස් වලට කන්වර්ට් කරලා තියෙනවා. කන්වර්ට් කරන්න බැරි වුණොත් තමයි ඉතින් අපි වාහන අතුර වෙන්නේ. ඒ කන්වර්ෂන් එක යා ඉතින් නැවත නැවත මෙනෙහි කළා තමන්ගලා. ඒතකොට තමන්ට තීරණවා දවසේ කොපමණ වාර ගානක් ධර්මයේ තමන්ග ළඟට ගන්න පුළුවන්ද? එක උපදේශයක් තමන්ග ළඟට ආවොත්. ඒකට පුදුමාකාර ඡන්දයක් තියෙන්න ඕන, පුදුමාකාර වීරියක් තියෙන්න ඕන. ඒක තමයි චිත්තය හැදෙනවා කියන්නේ. චිත්තය හැදුනාම මේ සිදුවන දේ බලන් ඉන්න එකට තමයි අපි කියන්නේ සුපයිසික වැඩේ කියලා. ඒක තමයි විමර්ශාව. ඒ දිහායි විමර්ශාවෙන් බලාගෙන ඉන්න එක. ඔය සතර ඉර්ධිපාද වලට අල්ලගත්තොත් ඒක තමන්ගෙන් අයින් කරනවා කියන එක බොරු. තමන් කැමති වුණත් අයින් කරන්න බෑ. ඊට පස්සේ ඉර්ධිපාද වලට අල්ලගත්තොත්. අපිට ධානය වලට නෙමෙයි ධානය වලින් ආයෙත් සඩපඤ්ඤා වලටත් යන්න පුළුවන් එතකොට. තේරෙනවා කියන එක. පැහැදිලි සම්මාස. ඒ නිසා ඔය කළ තියෙන කාර්යයේ ප්‍රතිඵල සෑහෙන තියෙනවා. නමුත් තමන්ව විශ්වාස කරන්න ඕන. කමඨාන ඉදිරිපත් කරන ආරම්භයේ තිබුණු தත්ත්වය. අතරමැද දිනු ටිකින් ටික බල්ලහැටි කියලා අන්තිම වෙනකොට ඒක ඒ විදිහට තියනවා කියලා තමන් තව වැරදි මතයකට යනවා. එතකොට තමන්ගේම தත්ත්වය තමන් ගරහනවා. ඒක භාවනාවට එච්චර හොඳ මට්ටමක් නෙමෙයි. උනවට වඩා ජොලි දාලා ඒව කළා හරියන්නේ නැහැ. නමුත් තමන්ගේ භාවනාවේ සාර්ථකව සිද්ධ වෙනවා කියලා තේරෙනවා නම් ඒක ඒ විදිහට තමන් පොසිටිව්ලි අරගෙන ඒක ඇක්ටිව්ලි ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක ඉතින් වරදක් නැහැ. මොකද තමන්ගේ තියෙන කෙලෙස් මට්ටමට සාපේක්ෂව. තව ඉස්සරහට යනකොට ඒක වෙනස් වෙයි. දැන් පැහැදිලිද? පැහැදිලි සාමනාස් පැහැදිලි. දැන් තවදුරටත් මොකද කරන්න තියෙන්නේ ඒකට එමුනා? තවදුරටත් උපදේශ ටික තමා තුලින් තමා ළඟට ගෙන්න ගන්න උත්සාහ කරන්න ඕනේ. ඔය භාවනා ධර්මකාර මෙනෙහි කිරීමේකට වඩා නෝන දැන් ප්‍රයොරිටි එක දෙන්න ඕන. ෆස්ට් ප්‍රයොරිටි එක තියෙන්න ඕන පොත නඩත්තු කිරීම වැඩේට. පැහැදිලි. පොත නඩත්තු කිරීම හරියටම ක්‍රමානුකූලව කෙරෙනවද නැද්ද කියලා බලලා රැයටත් නිදා ගන්න කලින් එක සැරයක් හරි විනාඩි 2-3ක් අරගෙන අද දවස් ඉදිවෙච්ච දේ තිබෙන්නා වූ සමාලෝචනයට භාජනය වෙන්න පුළුවන් නම් අන්න ඒකත් උපදේශයක් විදියට පොතේ ලියවෙනවා නම් එතකොට මේ පොත නඩත්තු කිරීමට Taman දරන්නා උත්සාහයේ ප්‍රතිඵල අර මෙනෙහි කරන වෙලාවේදී අත්දකින්න පුළුවන් වෙනවා. ඒක මෙනෙහි කිරීමත් පැයකට 7-8 වාරක් වෙනවා කියලා කිව්වේ. එතකොට 7-8 වාරක් වෙනවා නම් තව එකක් දෙයක් වැඩි කරගන්න උත්සාහ කරන අතරතුර එතකොට අරකට අර ආකාරයට කරන අතරතුර ඔය ධර්මයේ Tamange ළඟ තියෙනව නැද්ද කියලා කරකැවිල්ල ගන්න. එතකොට මරණ මංචකයේදී Tamanට සාතිකයක් එනවා නම් ධර්මයේ Tamange ළඟ තියෙනවා කියලා ඒක ගනින් පොත අයින් කරගන්න වෙනවා. පොතේ තියෙන දේ ඇතුළට දාගන්න තමයි එතකොට උත්සාහ කරන්නේ. එතකොට මේ දෙක රොටේට් කරගෙන යන්නයි තියෙන්නේ. එතකොට Tamanට බයක් ඇති වෙන්නේ දෙයක් නැහැ. ඕන මොහොතක මරණයට සූදානම්. මොකද හේතුව ඕන්ලාක මේක අතාරින්න සූදානම් තමයි. මොකද මේ අතාරීම හුරු කිරීමට තමයි ඔය කාර්යයට තමන්ගේ ප්‍රමුඛත්වය දෙන්න ඕන. ඒක තැනක් නොතැනක් නෑ. ඕන වෙලාවක් නෑ. ඕනම කාර්යයක් නෑ. ඕනෑම තැන. ඕනෑම තැනක ඕනෑම කාර්යකදී ඕනෑම මොහොතක ඔන්නේ කොටස් තුන එකට ඒකාබද්ධ වෙලා කාර්ය කෙරෙන්න ඕන. කෙරෙන්න ඕන කියන කලින් විස්තර කරා වගේ මේ වැසිකිළියේ එහෙම නැත්නම් නාන වෙලාවේදී ඒක පොතපත නැත්තම් ලියා ගන්න බැරි නම් හැබැයි තමන්ගේ ඇතුලේ ඒක කරකව සිටීමේ තබා ගැනීමේ උපක්‍රමයේ තමාලගේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ආපු උපදේශය මොනම හේතුවක් නිසා හෝ තමන්ගේ පොතේ නොලියවි මග නොහැරෙන මට්ටමක් තමන්ගේ තුල නිර්මාණය වෙන්න ඕනේ. එහෙම වෙනවද නැද්ද කියලා තමන් අත්දැක බැලීමෙන් පරීක්ෂාවට භාජනය කළා. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵලත් ලබන්න ඕනේ. පැහැදිලි? පැහැදිලි. මේ විදිහට කාර්ය කරගෙන ගිහින් නැවත කමටහන් දෙන්න තමයි තියෙන්නේ. අතිරේකව තව මොනවාරි ගැටලුවක් පැහැදිලි දැන් තියෙනවා. නෑ සමනාත මට මේක උපදේශයට අනුගත වෙන ආකාරය එදාට වැඩි දැන් අද පැහැදිලි වුණා සමනාස ඒක කරන්න ඕනේ ආකාරය. ඒක කරන්න එතකොට පොතේ උපදේශ ටික 200කට 300කට වැඩි පොතේ උපදේශ වැඩි කරනකොට ඉන්නේ මේ කියන්නේ. හැබැයි ඉතින් උපදේශ Tamanට අහුවෙනවා කියලා කියන්නේ Taman ඒ කාර්යයට නැවත අනුගත වෙනවා කියන එකයි. ඒකට ඒ හරහා Tamanටම සාතිකයක් තියෙනවා මේ වැඩේ දිගින් දිගට කරනවා. ඒතර හැබැයි පොත නැවත මුලින් ඉඳලා කියවන්නත් ඕනේ. කියවලිල්ල ඒකේ Tamanට මෙනෙහි නොවන උපදේශ ටික ආයි කොලෙක ලියා ගන්න ඕනේ. කලින් දවස් විස්තර කරලා ඇති. කොලෙක ලියාගෙන කොලේ බලාගෙන ඒක ධාරණය කරගන්න ඕනේ. තින්නේවත් ඔක්කොම උපදේශ විදියට උපදේශ පොතේම ලියවෙන්න ඕනේ. ඒතකොට උපදේශ පොතේ අනුපිළිවෙලක් නැහැ. ඕනම උපදේශයක් ආව විදියට ලියාගෙන යනවා. ඊට පස්සේ ආපහු ටික දවසක් ගිහලා වැඩේ සාර්ථක වුණාම ඔය පොත පැත්තකින් තියලා
ආයි මුලින් ඉඳලා පොත ලියන්න පටන් ගන්නවා. එකේ ඉඳලා. එතකොට ආයෝ ප්‍රොසෙස් එක වෙනවද නැද්ද කියලා මේක වෙච්ච දේ ප්‍රතිඵල ගත්තා නම් එදාට සංසාරයෙන් ඈතර වෙනවා කියන එක හරි සරල වෙනවා. එහෙමයි. එයාකට භාවනා කරගෙන යන්න තමයි තියෙන්නේ. හොඳයි සක්නාස්. වහන්සේ මාගේ නමස්කාරය සත්. දැන් මෙතන මේ කපනා සාකච්ඡාව නතර වෙනවා. සියලු දෙනාටම නිවන් සප්ප ලැබේවා. සාදු සාදු.